උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහෝදර කාර්ය මණ්ඩලය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් කොවිඩ් වසංගතයෙන් තම දිවිසැරිය නිමා කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සංවර්ධන WGMG දයාවංශ මහතාගේ 2021 වර්ෂයේ අගෝස්තු මාස 7 වන දිනට යෙදී තිබුණු තෙමස් පූර්ණය වෙනුවෙන් මේ පුණ්‍ය කර්මය සිදු කරනු ලබන අතර මේ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් එතුමාට භව ගමනේ කිසිදු අවස්ථාවක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවි නිර්වාණ අවබෝධය කරා ගමන් කිරීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම එදා මෙදා තුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිට මියගිය පරලෝ සැපත් සියලුම දෙනාටත් මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිවනින් සැනසේවා. කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා. මෙම වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත් සියලු දෙනා ඉන් මුදවා ගැනීමට තම ජීවිත පරුදුවෙන් සේවයේ යෙදී සිටින සියලුම සේවාවල කාර්ය මණ්ඩලවලට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සද්ධර්මය ශ්‍රවණය කරන සහ මෙම මහඟු පුණ්‍ය කර්මයට දායක වූ සියලු දෙනාටත් WGMG දයාවංශ මහතාගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තානං චේප්‍යං ජඤ්ඤාරක්ඛයනං සුරක්ඛිතං තින්නං අඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතාති. මූලදායකත්වයන් ධර්මින් මෙම ධර්මානුශාසනාවේ සැදැහැවර අනුග්‍රහකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නා වූ සදහැවතුනි අනුග්‍රහක බෞතුන් පරාර්ථකාමීත්වය තුළින් නිවනට දොරටු විවර කර ගැනීම කියලා මාතෘකාවක් මට ලබා දීලා තිබෙනවා. ඒ ආශ්‍රයෙන් තමයි මෙම ධර්මානුශාසනාව අපි ගලපන්න විකාශනය කරන්න කල්පනා කරන්නේ. පළමුව තේරුම් ගත යුත්තක් තිබෙනවා. වචනවලට නියතාර්ථයක් නැහැ. තථාගත බුදු පියාණන් වහන්සේ නම් ඒක ගලපලා දේශනා කරලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් මෙහෙමයි. ශ්‍රමණ බවත් ගෞතමීනි ඔබ ක්‍රියාවාදීද අක්‍රියාවාදීද? බමුණ මම ක්‍රියාවාදීත්වෙමි අක්‍රියාවාදීත්වෙමි. දෙකම. කොහොමද කියලා අහපුවාම දස අකුසල් කරන්න එපා, ලෝභ දේශ මොහ වඩන්න එපා කියන බැවින් මම අක්‍රියාවාදියෙක්. ඒ වගේම කුසල ධර්මයන් පරිපූර්ණ කරන්න කියන එකෙන් මම ක්‍රියාවාදියෙක්. කුසල ධර්මයන් කියන්නේ පින්කම් නෙමෙයි. එතන නමුත් එහාට එතකොට අන්න එහෙම මේ තථාගත සමය තුළ අරුත් දැක්වීම මෙහෙමයි පවතින්නේ. ඒ නිසා මේ සමාජය තුළ පරාර්ථකාමී කියන වචනේ පාවිච්චි වෙනවා. ඒක හොඳ දෙයක් වශයෙන් සලකනු ලබනවා. ආත්මාර්ථකාමී කියන වචනේ පාවිච්චි වෙනවා. ඒක නරක දෙයක් වශයෙන් සලකනු ලබනවා. තථාගත දේශනාව තුළත් පරත්තං පටිපජ්ජත කියලා තියෙනවා කියමනක්. කරන දෙයක් නැත්තම් අන් අයගේ යහපත සඳහා කරන්න, අන් අයට අයහපතක් කරන්න එපයි කියලා. අපි මෙතන මොකද්ද මේ පරාර්ථය විස්තර කරනවා වුණාට ආත්මාර්ථකාමීත්වය කියන එක පිළිබඳ අර්ථ නිරූපණයක් සමාජයෙන් හොයාගනිමු.
සිංහලට නම් ඕකේ තේරුම තමන් ගැන පමණක් හිතන කියන එක. ඉගෙන අනිත් අයට තමන් ගන්නා ක්‍රියාමාර්ගය තුළ සිදුවෙන්නා වූ හානිය විනාශයේ පාඩුව මට වැදගත් නෑ. මගේ මඩී පිරෙනවා නම් කාට බොනවනත් කමක් නෑ කියන එක. පරාර්ථකාමිත්වයෙන් හීන වෙන සමාජයක සද්ධර්මයේ ඈත් වෙන සමාජයක මිනිසුන් ආත්මාර්ථකාමීලා ආත්මාර්ථකාමීත්වය ඉහළ යනවා. ආත්මාර්ථකාමීත්වය සමාජයට දුක් ගොඩක් දෙනවා. නමුත් පරාර්ථකාමීත්වය තරම් දුක් ගෙනත් දෙන්නේ නැහැ. ආත්මාර්ථකාමියාට වඩා පරාර්ථකාමීත්වය පුද්ගලයා සදහම් තේරුම් ගන්න සමීපයි නැත්නම් මානසිකයි. නමුත් එපමණකින් මේ දේ වෙනවයි කියලා මම කල්පනා කරන්නේ. මන්දයත් ලෝකේ පවතින වෙනත් ආගම්වල සහ ස්වේච්ඡා සංවිධානවල ඔබ දකින්නා වූ මේ පරාර්ථකාමීත්වය කරන්න පුළුවනි. බුදු සමය තුලත් එම ආගමික ජීවිතයේ බවට පත් වෙලා තිබෙන්නේ ඊට එහා ගියා වූ ගැඹුරු කරුණ පිළිබඳ පැහැදිලි වීමක් සහ අනුගමනය කිරීමක් දකින්න බැරි නිසා. එහෙමත් නැත්නම් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීමේ මග යන්ට මගක් නැති නිසා ආමිෂ පූජාව බුද්ධ පූජාව බවට පත්තරන් ඉන්නවා. කුමක්ද ආත්මාර්ථකාමීත්වය කියන්නේ? අපි මෙහෙම කතා කරමු තේරුම් ගන්න එකක් දෙකකින්. මත්පැන් හෝ මත්කුඩු. මේ බොන මනුස්සයාට පාවිච්චි කරන මනුස්සයාට මොනවා හරි යහපතක් වෙනවද? ශාරීරික මානසික වශයෙන් නැත්තම් මූල්‍යම වශයෙන් නැහැ. ශරීර සෞඛ්‍යෙන් පිරිහි ලෝභයෙන් දේශයෙන් මොහෙන් වැඩි ධනෙ විනාශ වෙයි මරණය ලං කරලා දෙනවා. නමුත් ඒක විශාල වශයෙන් මුදල් උපයන ව්‍යාපාරයක්. ඔවුන්ට මොනවුනත් කමන්නේ මට යාන වාහන ගන්න කෝටි ගණන් ලැබෙනවා නම් කියලා ඒ ආනයනය කරන්නා බෙදා හරින්නා බලන්නේ අන් අයගේ යහපතද? අන්න ආත්මාර්ථය. එහෙම නැත්නම් තමන්ට ලැබෙන බලතල හෝ අවස්ථාව උදව් කරගෙන මාදුටුව 15ට පෙර 2015ට පෙර අංගනයක තියෙනවා පාකිස්තානයේ ගෙන්නපු ට්‍රැක්ටර් ටිකක්. මේ ට්‍රැක්ටර් ටික මම දැක්කේ ගලවලා එන්ජින් එක ගලවලා ෆිස්ටන් තමයි අස් කරලා ගලවලා තින්නේ. බැලුවම ෆිස්ටන් තිබිලා නැහැ. ඒක එකක් තිබිලා නැතුව හරි ඔක්කොම හරි මම හරියටම දන්නේ නැහැ. ට්‍රැක්ටර් ආනයනය කරලා තියෙන පුද්ගලයා ට්‍රැක්ටර් අපද්‍රව්‍යයක්. අරගේ ගබඩා කළු පිස්ටන් ටික මේ හෙරොයින් ටික ගන්න තමයි වෙනක් තියෙන්නේ. එතකොට ඒ සිත කොහොම ක්‍රියා කරනවද? අපට අහන්න ලැබුණා පසුගිය කාලේ ලංකාවේ තියෙන නිෂ්පාදන වල අනර්ගතයක් තියෙනවා. මේකට ලාභ බඩුවක් ගෙන්නලා කලවම් කරලා අපනයනය කරයි කියලා. බාලගම්බිරිස් කෙනත් කලවම් කරලා ප්‍රතිඅපනයනය. එතකොට රටට යහපතක්ද කීර්ති නාමයට යහපතක්ද තමන්ගේ මඩිය පුරවා ගැනීමද? එහෙම නැත්නම් රුපියල් 49.75ක් ලාභ නිසා රුපියල් 25කට බදු ගහලා සීනි ගෙනනවා. රුපියල් 65ක් 75ක් වෙනවා ඇතිනේ මේ කාලෙ. එතකොට 115ට දෙන්න පුළුවන්. ඊට වඩා මිල අඩු වෙයි කියලා රජය බලාපොරොත්තු වෙනවා. කලදුටු කලවල ඉහ ගත්තා. ඊළඟට දැන් රටේ තොරේ තත්ත්වයන් අනුව නැව් ගමනාගමන අඩු වෙනකොට මේවා ගේන්න වෙන්නේ නැහැ. දැන් හංගා ගන්නවා. 100ක් වැඩි කරලා රුපියල් 85ට 100ක් ලාභ ගන්න. 100ට එතකොට කොච්චරක්ද ලාභය? 115ක් 20ක් විතර. එතකොට මේ බැලුවේ මේ මොහොතේ මේ මිනිස්සුන්පත් වෙච්ච දුක අසහනයට පීඩාවට පිහිටවීමද? අන්න එහෙම අන් අයට මොනවා වුණත් කමක් නැත. විශේෂයෙන් ඔය ආහාර සහ බෙහෙත් වර්ග කියලා කියන්නේ ජීවිතයට අදාළ දේවල්.
කල්පැනව බෙහෙත් වර්ග ගෙනත් දෙනවා නම්, කල්ලිකුත්තු ආහාර මොනවා හරි ඩයි ගහලා දෙනවා නම්, ඒකේ බලාපොරොත්තුනේ සමාජ සුබ සාධනෙ මිනිසාගේ යහපතද? ඔවුන්ගේ මානසිකත්වය ඔවුන්ට නිවන බොහෝ දුරය. එහෙම හිතන්ඩ ඉන්න සමාජයකුත් ඉන්නවා. ඔවුන් තව එහාට ගියාම කැලෑ නීති අනිත් අය මැරුණට කමක් නැහැ තමන්ට සල්ලි හම්බ වෙනවා නම් කියලා හිතන්නේ. නමුත් කාලයේ ධනය සමය සමාජ යහපත වෙනුවෙන් කැප කරන්න වෙන් කරන්න පුළුවන් අය ඒ සමාජයේ ඉන්නවා. බත් එකෙන් පම්ගෝ දෙනවා වෙන්න පුළුවනි. තමන්ට ලැබෙන වැටපෙන් කොටසක් දෙනවා වෙන්න පුළුවනි. පාසල් දරුවෝ වැඩිහිටියෝ දුප්පත් ගම් වලට ගිහින් පාසල් උපකරණ අරන් දෙනවා. නැත්නම් ගෙයක් නැති කෙනෙකුට ගෙයක් හදලා දෙනවා. රෝගාබාධයෙන් පෙළෙන කෙනෙකුට ඒ සුවපත් කර ගැනීම සඳහා මූල්‍ය ආධාර සපයනු ලබනවා. බෞද්ධ ආගමික නොවන වෙනත් නම් වලින් පවතින ස්වේච්ඡා සංවිධාන පවා මෙමුදු දේවල් කරනවා. එතකොට ඒක ආගමික ලේබලයක් ඒකට අවශ්‍ය නැහැ. ඒක මානසිකයි. මිනිස් වර්ගයා මිනිසාට උදව් උපකාර කරනවා. ඒකෙන් ඔහුට සතුටක් ලැබෙනවා. එයින් හැම විටම අර කරන උදව්වෙන් අනිත් පුද්ගලයාට ප්‍රයෝජනයක් ලැබෙනවා. අයහපතක් වෙන්නේ නැහැ. එතකොට ඒ පුද්ගලයාගේ කල්පනා ශක්තිය, පරිකල්පන ශක්තිය අර කලදුට කල වලෙහි ගන්නා ආත්මාර්ථකාමියට වඩා දියුණුවයි. ඒවා මතක් කරමින් ඔහුට සතුටු වෙන්න පුළුවන්. ඒ සතුට ශාරීරික මානසික නිරෝගී සුව පිණිසත් හේතු වෙනවා. දැන් අර වගේ දේවල් කරන මනුස්සයට ඇතුළතින් කරන්නේ බොරු බව දන්න නිසා, වංචනික බව දන්න නිසා නින්දෙවත් සතුටක් තියෙනවා කියන්න බෑ. දුක අමතක කරන්න තව එයාට මත්පැන් බොන්න වෙයි නැත්නම්. මේ පිළිබඳ කතා තියෙනවා. මට අවශ්‍ය දේවල් කියන්න ගියාම ගන්න කාලෙ මදි වෙනවා හින්දා කියන්නේ නැත්තේ මම. ඔය ආත්මාර්ථකාමීන් Taman රෝගී වුණ හැටි සහ මරණයටපත් වෙච්ච කාලේ. ඒ නිසා මේවා මේ සිත මුල් කොට කරන යන ක්‍රියාවලියේදී මේක බුදුන් වහන්සේ නියම කර ධර්මයක් නෙමෙයි, මානව ධර්මයක්. නරක දෙයට නරක විපාකය, හොඳ දෙයට හොඳ විපාකය. රජේ නිකන් රජයේ සේවය වගේ තමයි. ප්‍රසාද දීමනාව යහපත් මෙහෙවරක් කළොත්, වරදක් කළොත් දඬුවම. මේ දෙපැත්ත. එතකොට පරාර්ථකාමියා අනුව අර ප්‍රසාද දීමනා ලබන්න සුදුස්සෙක්. මේක බුදු සමයට අරන් බැලුවම කියනවා පුණ්‍ය කර්ම සහ ඉහාත්ම වශයෙන් සහ පරලෝ වශයෙන් ආයු වර්ණ සැපබල Tamanට ලැබෙන කියන එක. එතනදී බැලුවේ Tamanගේ කාලයේ ධනෙ සමය කැපවීම තුළ තවත් කෙනෙක්, ගමක්, පුද්ගලයෙක්, දරුවෙක් සුවපත් වෙන හැටි. මම ගත්තේ ඔබ දකින අර්ථයෙන් තමන්ගේ හැකියාවන්, කාලය, ධනය, සමය මුළු මහත් සමාජයේ සුබ සිද්ධිය උදෙසා කැප කරන අය. සමහර විට වල්මත් වූවන් දැක මහවන මැද යා යුතු මාවත පෙන්වා කියලා වන සිව්පාවුන් වැනි මිනිසුන් මැත දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත කියලා ගීතවලින් තිබෙන්නේ මේ චරිත ලක්ෂණ හිමි අයට. මිනිස්කමින් ගුණ සුවඳින් පිරුණ චරිත, ප්‍රශංසනීය චරිත. නමුත් මේ ඉන්නේ කොහෙද? මේ ඉන්නේ පෘථග්ජන භාවය තුළ. පෘථග්ජන භාවයේ ඉන්න කිසිවෙකුටත් බුදුරජාණන් වහන්සේගේ නිවන් මඟ දොර ඇරෙන්නේ නැහැ. අනේක තේරුම් ගන්න ඕන. මේ පෘථග්ජන භාවයේ ඉන්න අනාර්ය පුද්ගලයාටත් මේ දේවල් කරන්න පුළුවනි. ආර්ය පුද්ගලයාටත් ඒවා කරන්න පුළුවනි. තහනමක් එහෙම නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වෙන පැත්තක් ඉටු කරගත්තා. උන්වහන්සේ තමන්ගේ අර්ථය ඉටු කරගත්තා. ආත්මාර්ථය. බුදු වුණා කියන්නේ තමන් සම්පූර්ණ යහපතක් සලසගත්තා. බුද්ධහම් බෝධිස්සාමි දැන් මොකද කරන්නේ? පරාර්ථය. මම අර වචන වල අර්ථානුව පෙන්නන්නේ හරියද? බුදුන් වහන්සේ එතකොට ලෝකෝත්තරත්වයේ සපුරාගෙන අන් අය ලොකට උපත් කිරීමේ පරාර්ථයකේ දෙනවා. ඒක අර කියන අර්ථයෙන් නෙමෙයි එතකොට. එතන ආත්මාර්ථයේ සමාජයට වද දෙකක් වෙන්නේ නැහැ. පළමුව Taman ගැලවිලා
බුදුහන් බෝධිරපත් වෙලා අන් අයට අවබෝධය ලබා දෙනවා. මම හිතන්නේ ඒක තමයි බුදු සමය පරත්තම් පටිපජ්ජත කියලා කියන්නේ. මේ මම ගත්ත ගාථාව දැන් මෙතෙන් මම සම්බන්ධ කරනවා. අත්තානං චේ ප්‍රියං ජඤ්ඤා. තමන්ට තමන් ප්‍රිය නම්. තමාව සුරක්ෂිත කරගන්න කැමති නම් රක්ඛේය නම් සුරක්ෂිතං. මේ තමා රැක ගැනීම කියන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍ය තමන්ගේ කාය නිරෝගී බව රැක ගැනීම කියලා අර්ථයෙන් නෙවෙයි. ගැඹුරින්. අන්න බුදු සමයේ ලෝකෝත්තර ආත්මාර්ථය මේ පෙන්වන්නේ. ඒක වරදක් එහෙම නෙමෙයි. තින්නං අඤ්ඤ තරං යාමං. ජීවිතේ කාල තුනකට බෙදනවා. නිකම් සිංහල ක්‍රමයට සන්ධ්‍යායාමයේ මැදියම අලුයම කියලා රාත්‍රිය පැය ගානට බෙදුවා වගේ. යාම තුනක්. තුන්යම රෑ තුන්යම හීන දෙක කුමටයි ගෙදර ඉඳ තුන්යම කියන්නේ ඒකනේ. ජීවිතයේ තුන්යම තථාගතයන් වහන්සේ වදාළ පරිදි තේරුම් ගන්න ඕන. අහිංසක අම්මලා නැත්තම් කටට ආපුවම උත්තරයක් දෙනවා ජීවිතේම තුනට බෙදලා. ළමා කාලේ, තරුණ කාලේ, මහලු කාලේ. බැලුවම උත්තරේ හරිනේ. නමුත් ලදරුවාට කරන්න පුළුවන් දෙයක් නැහැ. කිරිසප්පයා මහල්ලාට කරන්න පුළුවන් දෙයක් නැහැ. දැන් නුවණ පරිකල්පන ශක්තිය නැහැ. ඒ දෙක අතහරිනවා. ඒ දෙක අතහැරුවම තියෙන කාලේ ජීවිතේ යෞවනය කියලා කියනවා. ඒකට තව මුලින් විශේෂණයක් දානවා. නව යෞවනයේ, භද්‍ර යෞවනයේ, අග්‍ර යෞවනයේ. මෙන්න මේ තුන් කාලයෙන් එක් කාලයක් තුල තමා තේරුම් අරගෙන තමා රැක ගැනීමට කටයුතු කරන්න ඕන. ඒක තමයි මේ පෙන්නන ඊළඟ යායුතු මඟ. ඒක පරාර්ථකාමියාට පහසු ඇති. නමුත් ආත්මාර්ථකාමියාට හෝ මිනිමරුවට ඒක තහනම් කියලා හැම බුදු සමේ නැහැ. එතන ඉඳන් බෑ. එහෙම බුදු සමයේ යහපත් මිනිසුන් සඳහා පමණක් විවෘත දොරටුවක් නෙවෙයි. බුදු සමයේ නිවීම කියන එක. ලෝකේ ඕනෑම පුද්ගලයෙක් යම් පැත්තකට යන්නේ ආශ්‍රය වැරද්ද නිසා තමයි පැත්තකට යන නොමග යන්නේ. නමුත් ඔහුට ගෙනාවා වූ තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා නම් පවෙන් නොමග ගිය කෙනාටත් පිනෙන් යහමග ඉන්න කෙනාටත් ධානයේත් බැලුවාම ලෞකික ධානය නොමග යාමක්. අපි යහමග කියලා කිව්වට. ඒ ඕන කෙනෙකුට බුදුන් වහන්සේ වදාළ සදහම්මට පැමිණීම, දහමට පැමිණීම තුළින් වෙනස් මානයකට යන්න පුළුවන්. එනිසා මේකට දායකත්වය දරන පින්නතුන් මෙබඳු සංවිධාන වලට සම්බන්ධ වෙලා උදව්පකාර කරන මිනිසත්කම අගයන පිරිස් වෙන්න පුළුවන්. ඒ වගේම පාසල තුල, දහම් පාසල තුල බුදු සමය හෝ වෙනත් ආගමක් ධර්මයේ වශයෙන් හැදෑරුවා අය වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේට නමක් තියෙනවා නිකං මානුෂ නෙමේ. අතිමානුෂ කියලා. අතිශයින් මානසික වූ. එතකොට මේ මිනිසාට පවෙන් ලැබිය යුතු විපාකයක් දුක් විපාකයක්. පිනෙන් ලැබිය යුතු විපාකය සැප විපාකයක්. නමුත් ඒකට කියනවා ලෞකික සැප කියලා. එහෙම කිසියම් කර්මයක් ලැබීමේ විපාකයක් නෙවෙයි නිවීම කියන්නේ. නමුත් අපේ බොහෝ දෙනා ධර්ම ශ්‍රවණය කළේ නැත්නම් පුණ්‍ය කර්මයේ විපාකයක් වශයෙන් තමයි නිවීම කියන වචනේ වැරදි විදිහට හිතානින් හින්දා අපි ඔක වෙන පැත්තකින් ගනිමු. ලෝකේ ජීවත් වෙනකොට මොනම කාරණයකටවත් කලබල වෙන්නේ නැති සංසුන් සිතකින් ජීවත් වීම. මොනම කාරණයකවත් කියන්නේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා නිසා අපිව අවුස්සන්න බැයි නං. දැන් ඔබ බලන්නකෝ මේ ඔය කාරණා කරන්න ගියාවම ඔය පාරාර්ථකාමී ක්‍රියා ඔවුන් ඔබට ගරු කරේ නැත්නම් සැලකුවේ නැත්නම් ප්‍රශංසා කළේ නැත්නම් මෙච්චර කරලත් අපට හොඳ නාමයක් නැහැ කියලා. එහෙම නැත්නම් බදු සහනයක් බලාපොරොත්තු වෙලා බදු සහනයක් දුන්නේ නැත්නම් මගේ ඥාතියෙක් ඉන්නවා ඔය වන්දනාමාන දන්සැල් ආදී කටයුතු බොහොම කැපවීමෙන් කරපු කෙනෙක්. මෙච්චර කරලා සැනසෙල්ලක් නැහැනේ. මොකක්ද ඒ බලාපොරොත්තු වෙන්නේ? ඒ විපාකේ තියෙවි. නිවන් බලාපොරොත්තු වෙනවා සැනසෙල්ල කියලා.
නෑ අර තමන්ගේ හිතට පහළ වෙන දුක් ටික ලෝභ දේශ මොහ නිසා පහළ වෙන දුක් ටික නවත්තන්න බෑ මේකට. අර පරාර්ථකාමියාගේ සිත ලෝභ දේශ මොහ සහිතයි අඩු වෙන්න පුළුවන්. ආත්මාර්ථකාමියා ලෝභ දේශ වලින් වැඩි. එහෙනම් ඔහුට තව ටිකක් නිවන දුරයි. එහෙනම් තවත් මගක් ඒක. ඒ ආපු මාර්ගයේ යක්ෂි පරිකල්පන ශක්තියක් තියෙනවා වරදට වඩා හොඳ දේ හොයාගෙන යන ගමනක්. එහෙනම් තව පියවරක් හොඳ හොයාගෙන යන්න වෙනවා. එහෙම නැත්නම් තවත් කඩයිමක් තියෙනවා. ඔය පහේ පන්තිය සමත් කඩයිමක් නේ. දීවන හම්බ වෙනවා. සාමාන්‍ය පෙළ සමත් කඩයිමක් නේ. උසස් පෙළ කරන්න වරන් හම්බ වෙනවා. නමුත් විශ්වවිද්‍යාලයන් හම්බ වෙන්නේ නෑනේ උසස් සාමාන්‍ය පෙළ සමත් වුණායි කියලා. උසස් පෙළ සමත් වෙන්න ඕන. අන්න ඒ වගේ මේ පවෙන් ඉවත් කීම එක කඩමිනක් ඉමක් දැන් මේ පරාර්ථය කියන්නේ පුණ්‍ය කර්මයන්ගෙන් නිරත වෙන එක. ධර්මානුකූල වචනෙන් ගත්තොත් බුදුදහමේ වචන වලින් ගත්තොත්. ඒක සමාජයට අවශ්‍යයි. ඒක Tamanටත් කවුරුත් ප්‍රශංසා නොකලත් Taman සතුටු වෙනවා මේකෙන්. සිත පිනායන ලේ පිරිසුදු වෙන ආපහු මතක් කරපුවාම සතුටු වෙන්න පුළුවන් ක්‍රියාකලාප. පෘථග්ජන මට්ටමේදී ඔකට කියනවා තංචකම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති. යමක් කරලා තැවෙන්න සිද්ධ වෙන්නේ නැත්නම් ඒ බුදු දේවල් කරන්න කියලා ඒක ලෞකිකයට ගලපන්න පුළුවන්. නමුත් ලෞකික ලෝකෝත්තර පද දෙක පාසෙන් ඉගෙන ගත්ත මට්ටමේ අර්ථයක් ජනිත කරන්නේ නැහැ. ඊට වඩා ගැඹුරු අර්ථයක්. අන්න ඒක හොයාගන්න. එක කියන්නේ අයත් කියන එක. ලෞකික කියන්නේ ලෝකෙට අයත්. ලෝකෙට අයත් කියන්නේ වර්ල්ඩ් පෘථිවියට අයත් කියන එක නෙමෙයි. අන්න එහෙමයි අපිට ඒ අර්ථ හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. ලෝක කියන පදේ පාවිච්චි වෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ උපදින අරමුණ තුළ උපදින ක්‍රියාකාරීත්වයට. ඇසේ හමුවන අරමුණක් කනේ හම් වෙන අරමුණක් හඳුනා ගන්න විඳින ඇලෙන ගැටෙන දැනගන්න ආකාරය ධර්මයේ විග්‍රහ කරනු ලබනවා. ඒක තුළ පවතිනා වූ සුවය ලෞකික සැපහෙවත් වේදිත සුවය. මේ ලෝක ස්වභාවයේ උත්තරීතර පැත්තක් බුදු සමයෙන් පෙන්නනවා. ඔය ලෞකික කියන පැත්ත පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කරගෙන ඒකේ පව වෙනුවට පින භාවිතා කරන පැත්ත ලෞකික සුව. පංචස්කන්ධ කියන එකේ උපාදානෙන් මිදෙනකොට තියෙන සුව ලෝකෝත්තර. ලෝකෙන් ඈතර නෙමෙයි. ලෝක තත්ත්වයේ උත්තරීතර. එතකොට තේරුම් ගන්න ඕන බුදුන් වහන්සේ පහළ වුණු සමාධියේ පාප මාර්ගය හෝ පුණ්‍ය මාර්ගය හෝ ලෞකික ධානා මාර්ගය ලෝකෝත්තරයට යන මාර්ගය නෙවෙයි. නමුත් ජීවත් වීම සඳහා අර්බුද කරදර බාධක වලින් ජීවත් වීම සඳහා මේක Tamanට උපයෝගී වෙනවා. ඒ නිසා මම ඒකට පෞද්ගලික වචනයක් යදනවා පින සසරට බන නිවනට කියලා. අර සසරට Tamanට සැප විඳින්න පුළුවන් කාරණාත් එකතු වෙනවා. සසර ගමන එකෙන් නිමා වෙන්නේ නැහැ. එහෙනම් මේ කියන පරාර්ථකාමීත්වයේ කටයුතු ඕනෑම ආගමක ඉන්න කෙනෙකුට බුදුදහමේ නම් පෘථග්ජනයට ඒ වගේම ආර්ය පුද්ගලයින්ටත් ඔක කරන්න පුළුවනි. ආර්ය පුද්ගලයෝ මේක කරනවා ඇති කිසිම අපේක්ෂාවක් ලාභයක් බලාපොරොත්තු නැතුව. පෘථග්ජන පුද්ගලයා මේක තුළ කිසියම් ආකාරයක Tamanට ප්‍රශංසාවක්, කීර්තියක්, ලාභයක් නැත්නම් බදු සහනයක් තව මොනවා හරි ප්‍රතිලාභයක් හිත ඇතුලෙන් බලාපොරොත්තු වෙනවා ඇති. ඒකනේ යම් යම් දේවල් වැඩියෙන් නම ගහන්න මහන්සි වෙන්නේ. නම කියව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රචාරයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ওই මොකක්වත් නැතුව මේ සමාජය යහපත් කරන අය නැද්ද? සමාජ හදාගෙන දරුවන්ට ශිෂ්‍යත්වයට පොත්පත් අරන් දෙන, එහෙම නැත්නම් රෝගීන්ට ආයතන ඉදි කරන, රෝහල් වලට බඩු පරිත්‍යාග කරන, පූජනීය ස්වාමීන් වහන්සේලාගේ නැති බැරිකම් බලන, තව මොනම ප්‍රචාරයක්වත් නැතුව
ප්‍රචාරයක් නැතුවට ඒ අයට අදාළ මනුස්සකම නැද්ද? විපාක නැද්ද? ප්‍රචාරයත් මම දකිනවා අර දේශපාලනය වගේ වැඩක්. දේශපාලනයකින් ප්‍රචාරයක් ඕනනේ දැනෙන්න අනිත් අයට. ඒ වගේ අර ටිකක් ආත්මාර්ථකාමීමක් කියලා මම දකින්නේ. එහෙනම් තව එහාට පාසලෙන් දහම් පාසලෙන් ඉගෙනගත්ත බුද්ධ චරිතයේ ශාසන ඉතිහාසයේ පාඩම් කරන බුද්ධාගම වෙනුවට මේ කැමරාව තමන් වෙත හරවලා තමන් කවුද කියලා විමර්ශනය කරලා බලන වෙනත් දෙයක් ත්‍රිපිටකය තුළ තියෙනවා. එතකොට තමන් දැක්කහම තමන් අහු වෙලා ඉන්නවා කියලා තේරෙනවා. දැන් තමන් ගලව ගන්න තමන්ට පැවරෙනවා. අත්තාහි අත්තනෝ නාතෝ. මොනවටද අහු වෙලා ඉන්නේ? එකට වඩා එකක් හොඳ වුණත් පවේ උපාදානයෙන් සසරට අහු වෙලා, පිනේ උපාදානයෙන් සසරට අහු වෙලා, ධානයේ උපාදානයෙන් සසරට අහු වෙලා අන්න එහෙම අපිට නොපෙනෙන උගුලකට අහු වෙච්ච සතා දන්නේ නැතුවම උගුලේ ඉන්නවා වගේ මේ සසර උගුලක් ගැලවෙන්න බැරි. ඉතින් ඒක සමහරවිට හොඳයි. කැමති. එහෙමත් අය ඉන්නවා. ඒක මට හොඳයි. ඒ තවත් දියුණු වෙලා නැහැ. මොකද මන්දයත් මෙතනින් මේ බුදුදහමේ සදහම් මගින් තමයි දොරටු ඉවර වෙන්නේ. වෙන කොහොමවත් දොරටු නැහැ. මෙතනින් අපි යනවා. ශරීරයේ දමා යාමක් තියෙනවානේ පරලෝ යනවායි කියලා කියන්නේ කෙනෙක් ගියේ නැති වුණාට. ඒ යනකොට ක්‍රියාත්මක වෙන්නේ අර පාප හෝ පුණ්‍ය හෝ ධර්ම තමයි අනාගත විපාක වශයෙන්. පවෙන් පරලෝ ගියත් පිනෙන් පරලෝ ගියත් බුද්ධෝත්පාදයේ මනුස්ස ජීවිතය අහිමි වෙනවා. බුද්ධෝත්පාදය තු මනුස්ස ජීවිතයෙන් කරගන්න ඕන කාරණේ කරගත්තේ නෑ එතකොට. එනිසා එයාගේ චින්තනය යරමක් ප්‍රගතිශීලී වුණාට ගැඹුරු චින්තනයට තව එහාට යන්න තියෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ හෙළි කළ ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් නැතුව, චතුස්සත්ත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිව, පටිච්චසමුප්පාද නිරෝධය පිළිබඳ අවබෝධයක් නැතිව, කර්මක්ෂය කිරීමේ කර්මය පිළිබඳ අවබෝධයක් නැතුව, මරණ සතිය පිළිබඳ අවබෝධයක් නැතුව මේ පරාර්ථකාමීත්වය දෙන්න පුළුවන්. තමා ජය ගැනීම නම් වූ පාරට මං විවෘත වෙන්නේ නැහැ. දොරටු අසලට එන්න පුළුවන් නමුත් විවෘත වෙන්නේ නැහැ. එහෙනම් දොරටුවක් විවෘත කරගන්න ඕන. අන්න එහෙම මේ තථාගත ධර්මය කියලා කියන්නේ මිනිසා සතුව පවතින, මිනිසාට හොයාගන්න බැරි, මිනිසාගේ සිත් තුළ වැසී පවතිනා වූ විශේෂ තත්ත්වයක් හොයා දීම. ඒ තත්ත්වය අර රජවරු නිදන් කරලා ලකුණක් තියලා වැහුවාම හොයන්න බෑ. හොයන්න බෑ කියන්නේ නිදානක් නෑ නෙවෙයිනේ තියෙනවා. උරුමකරුවට පස්සේ මතුවෙනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ ඔබේ සිත තුළ පවතිනවා ධර්ම නිදානයක්. එය වෙන කාටවත් ඔබ වෙනුවෙන් මතු කරන්න බෑ. මොකද වැසී පවතින්නේ ඔබ ළඟ. දැන් නිදානයක් වහපුවම වහපු දෙයක් තුළින් වැහිලා තියෙන්නේ. ඔබේ සිත තුළට එන්නා වූ කිසියම් ආවරණීය ධර්මයක් තුළ මේ නිදානය වැහිලා තිබෙනවා. එහෙනම් ආවරණය පේනවා ඇරුණාම නිදානය පේන්නේ නැහැ. අර මේ පෘථග්ජන නැමැති ආවරණය තුළ නොපෙනෙන දෙයක් තමයි මේ නිදානය. පෘථග්ජන භාවයට මේ නිදානට හිමිකම් කියන්න බෑ. එනම් අයහපත් මිනිසාටත් යහපත් මිනිසාටත්, උගත් මිනිසාටත් නුගත් මිනිසාටත්, ධනවත් මිනිසාටත් දුප්පත් මිනිසාටත් ඕන කෙනෙකුට තවත් මාවතක් විවෘත කරනු ලබනවා බුදු සමය ආර්ය ස්වභාවය. ආර්ය ස්වභාවය බාදර සමාජයේ තිබුණ අර්ථයක් තථාගතයන් වහන්සේ පිරිසිදු කරලා අරන් තියෙන්නේ. මා කියවා ඇති පරිදි ಭಾರತ සමාජයේ හිටපු අය ස්වභාවයෙන් කළුහම ඇති අය. ඒකට සංක්‍රමණය වුණා සුදුහම ඇති අය. එතකොට කළු වලට වඩා සුදු හොඳයි කියන අර්ථයෙන් සුදුහම ඇති අය ආර්යයන් කියන වචනේ ගත්තා. කළුහම ඇති අය අනාර්යයන්. අර්ථය මොකද්ද? උසස් පහත්.
ඒ අර්ථය තමයි බුදු සමය අනාර්ය බුදු සමය නොතේරෙන පහත් කියන්නේ පහත් කරනවා නෙමෙයි ඊට වඩා දැක්මෙන් උසස් ආර්ය. ඒ නිසා මෙතෙන් එනකොට සීලයට ආර්යකාන්ත සීලය, මාර්ගයට ආර්ය අෂ්ටාංගික මාර්ගය, පුද්ගලයාට ආර්ය අලුත් වචනයක් දෙනවා. ඒ පිළිබඳව බෞද්ධ පොතපත දහම් පාසල ඉදිරිපත් කරන කාරණා ඔස්සේ ආපු ඔබට නතර වෙන්න වෙලා එතනින් එහාට. මොකද ඒක විෂය මූලික අධ්‍යාපනයක් කරපුවම ශාසන ඉතිහාසය නැත්නම් ඉතිහාසයේ සිදුවන දේවල් බුදුන් වහන්සේ කාලේ සිදුවන දේවල් ඉගෙන ගන්නව හැරුණාම අපි එතකොටපත් වෙන්නේ කොහොමද ඒකෙන් ගැලවෙන්නේ කියන එක කියලා දෙන්නේ නැහැ. අප ජීවිතය තුළමයි අපි අනුගමනය කරන ප්‍රක්‍රියාමාර්ගයක් නිසා මේ බලාපොරොත්තු වෙන සුන්දරත්වය වෙනුවට අසුන්දරත්වයක් ජීවිතය ආක්‍රමණය කරන්නේ. ඒක අග දක්වාම මේ ආක්‍රමණය සිදු වෙනවා. දැන් වැවකට සැල්විනි ආවයි කියලා කියන්න පාන්තර කුඩයි. නමුත් බාධාවක් නැත්තම් වැව වැහෙන කවුල පිරෙනවානේ. අන්න ඒ වගේ මේ සිතට ඇතුල් වෙන්නා වූ බාධක ධර්ම ටිකක් පවතිනවා ක්ලේශ ධර්ම කියලා. ජීවිත අවසානයේ දක්වාම මෙවුවා සිතේ පිරෙනවා වැසී යනවා. පිරෙන්න අපට අපි සතු සැනසීම වැසී යනවා. අන්න එහෙම දෙයක් අපි තුළ සිදු වෙනවා. මේ නිසා සුන්දරත්වයෙන් සුවසේ ගත කරන්න බලාපොරොත්තු වෙන ජීවිතේ ඔබ කැමති නැති පීඩාකාරී ස්වභාවයන් සංඛ්‍යාව ඉහළ යනවා. ඇලෙන කරුණු 100ක් ඇත්නම් දුක් 100ක් කියලා ත්‍රිපිටකය තුළ සඳහන් වෙනවා. ඒක නියත ගාණක් නෙමෙයි. 5 නම් 5යි 10 නම් 10යි 100 නම් 100යි 1000 නම් 1000යි. නමුත් මේක ළමා කාලේට මහලු කාලයට අනුරූපව ක්‍රමයෙන් වැඩි වෙනවා කියලායි මම දකින්නේ. මෙන්න මේක පෞකාරය තුලත් පින්කාරය තුලත් මේ ඇතුළතින් පෙදුන මේ වැඩිවීම පරිහානිය කියලා පෙන්නනවා. අන්න ඒ පරිහානිය වළක්ව ගන්නට අර සමත් නැහැ. නමුත් ඒක යටපත් වෙලා යහපත් දේවල් විපාක ඉස්මතු වුණොත් අරක යටපත් වෙන්න පුළුවන්. නමුත් ඒක ඉස්මතු වුණොත් මේක යටපත් වෙන්න පුළුවන්. මේක මේ සිත සම්බන්ධ ගත්ත දොරටුව අර ස්වාභාවික පරිගණකයක්. ඔබ ඔබේ පරිගණකේ දත්ත ඇතුළත් කරලා තියෙනවා වර්ග 3ක. ඉල්ලපු එක එළියට එන්නේ අනිත්ත නැත්තේ නෑ නේ නිසා. එනිසා මේ චිත්තාභ්‍යන්තරයේ හේතු ඉතුරු කිරීමේදී මේවට නම් 3ක් තියෙනවා. අපුණ්‍ය කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම. දත්ත ගබඩා 3. ධාන කර්ම වෙනවමයි තියෙන්නේ. නමුත් ධාන කර්ම පුද්ගලයාත් අපුණ්‍ය කර්ම, පුණ්‍ය කර්ම රැස් කරලා දත්ත ගබඩා තියන් ඉන්නවා. දැන් ඔබ ඊතලෙන් ඉල්ලන දේ වගේ තමයි ජීවිත අවසානයේට අපුණ්‍ය කර්ම ගබඩාව විවෘත වෙනවා. එතකොට පුණ්‍ය කර්ම ගබඩාව වැහිලා යනවා. ධාන කර්ම ගබඩාව විවෘත වුණොත් අර දෙකම වැහිලා යනවා. අපුණ්‍ය කර්ම පුණ්‍ය කර්ම තියෙන පුද්ගලයාට ධාන කර්ම ගබඩාවක් නැති වෙන්න පුළුවන්. මේ එකකින් තමයි මේ ඉස්සරහට පැවැත්ම සිදු වෙන්නේ. තවත් විදිහකින් කියනවා නම් කර්ම මාර්ගය හොඳ එක බුදුන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය නොවේ. දැන් මම මේවට ලස්සන වචන පාවිච්චි කරනවා. දැන් බුදු සමයේ තියෙන ධම්මං සරණං ගච්ඡාමි ධර්මයේ සරණ යාමේ. කුමටද? ජීවිතය තුළ පවතින පශ්චාත්තාපයේ දුක් කියලා කොටසක් ඒ ටික ඉවත් කරගන්න ඉවත් තුන තැනක ඉන්න ධර්මයේ සරණ. අන පුද්ගලයා මිනිසා ධර්මයේ වෙනුවට සොකේ ජීවිතේ කර්මයේ සරණ කරගන්නවා. අර ආත්මාර්ථකාමී පුද්ගලයා චිත්තාභ්‍යන්තරේ ලෝභ දේශ මොහ කොට ගහගෙන ඒක විපාකයට හිමිකම් කරනකොට ඔහුට සරණ උනේ කර්මය. කර්මේ නරක ඒ නිසා ඔහු පාපයේ සරණ කරගත්ත පාපං සරණං ගච්ඡාමි කියන සීමාවේ ඉන්නේ. අර දියුණු මානසිකත්වයක් ඇති පුද්ගලයා ඒක අඩු කරගෙන මේක දියුණු කරගත්තම ඔහු පුඤ්ඤං සරණං ගච්ඡාමි කියන සීමාවේ ඉන්නවා. මේ දෙකට වඩා සැප හොයන් ගිය පුද්ගලයෝ කෙලෙස් යටපත් කරගෙන සංසුන් සුවයක් හොයාගෙන ඒ සුවේ ඉන්නවා. එතකොට ධානං සරණං ගච්ඡාමි. ත්‍රිපිටකේ නෑ එහෙම වචන.
සමාජයට කරුණු පැහැදිලි කරන්නට යොදලා තියෙන්නේ අපි එහෙම. දැන් මොකද්ද මේ සරණ? කෝ එකකවත් ධම්මං සරණං ගච්ඡාමි නෑනේ. තියෙන්නේ කම්මං සරණං ගච්ඡාමිනේ. මේකට ඔබ දන්න ක්‍රියාකාරීත්වයක් ඔස්සේ මම මේකට සමීකරණයක් හදනවා. ඔබත් මේ සමීකරණය තේරුම් ගන්න. සමීකරණය කියන්නේ දෙපැත්ත සමානයි කියන එකනේ. ඒ නිසා මම මේකට යොදනවා ආත්මාර්ථකාමීත්වයේ ජීවිතේ සාරයි පව්සාර. පරාර්ථකාමී පුද්ගලයාගේ සාරයි පින්සාර. ධානලාභී පුද්ගලයාගේ සාරයි ලෞකික සංසුන් බව ධානසාර. පෞසාර පින්සාර ධානසාර සමානයි සංසාර. කෝ සතරෙන් ඈතර වීම කෝකෙද තියෙන්නේ? අන්න එහෙම අපි මේ කතා කරන දේ ඔබ ඉන්න මට්ටම තුළ දැක්මත් තුළ ඇති කරගන්න ඕන වෙනස් මානයක්. අන්නේ මානය හඳුනා ගැනීම සඳහා තමයි සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය දුක හේතුව නැති වූ තැන පංචස්කන්ධේ උපාදානස්කන්ධේ උපාදානෙන් මිදීම කියන මේ වචන ගොඩක් තියෙන්නේ. ත්‍රිපිටකය තුළ නැත්තම් ධර්ම දේශනා තුළ මේ වචනවකට පාඩම් කර ගැනීමනේ මේ වචන වලින් අදාළ ක්‍රියාවලිය ආත්මාර්ථය පරාර්ථය තේරුම් ගත්තා වගේ මේ වචනවල ක්‍රියාකාරීත්වය ඔබ ළඟ ක්‍රියාත්මක වෙනවා වචන වලින් පෙන්වන දේ. එතකොට ඔබ තුළ සත්‍ය නිත්‍ය නැත්නම් පැහැදිලි මාර්ගයක් වශයෙන් පෙනෙන එක තුලත් කිසියම් ආකාරයක මං මුලා මග වැරදීම ගිය බවක් දකින්න හම්බ වෙනවා. අන්නේ මං මුලාවෙන් මිදෙන්නට තථාගතයන් වහන්සේ මං පෙන්නනවා. ඒ නිසා අරක කිසි සීමා සහිත මට්ටමක් විතරයි. එතනින් එහාට තමා ගලවා ගැනීමේ තමා පිරිසිදු කර ගැනීමේ කාරණා අවබෝධ කරගත්තේ නැත්නම් අර තමන්ට තමන් සරණ කර ගැනීම කරන්න බැරුව යනවා. ලෞකිකයේ සීමාව තුළ ඇවිදින්න සිදු වෙනවම ලෝකෝත්තරයට අතපොවන්න බලපත්‍ර ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔබ ඉගෙන ගත්ත පරිදි කැලේට යන්න ඕන, සිවුර පරවා ගන්න ඕන, බාහිර ලෝකේ අතාරින්න ඕන කියලා කවුරුත් කියපු දේවල් පිළිගන්න එපා කල්ලාතුව. තමන් ඉන්න දේ තමන් වද විඳවනපත් වෙන හැටි වදාළ තථාගතයන් වහන්සේ වදාළ පරිදි තේරෙන්න ඕන. මේ තේරෙනකොට අපි දකින්න දෙයට වෙනස් දෙයක් තේරෙනවා. අපි මොනවද දකින්නේ? ලෝකේ අපිට විඳින්න වස්තුන් තියෙනවා, අපි ඒවා නිසා සැප විඳිනවා. ඔව් අපට පේන දේ. මේක හරියට පෘථුවිය තියෙනවා හිරු අපේ වටේ කැරකෙනවා වගේ එකක්. ඒක දෘශ්‍ය මායාවක් නේ. එතකොට හොයලා බලනකොට තේරෙනවා සූර්යග්‍රහ මණ්ඩලයේ පෘථුවිය කොහෙවත් යන්නේ නැහැ. ඒක වටේ තමයි ග්‍රහලෝක භ්‍රමණය වෙන්නේ කියලා. ඒ වගේ අපි ඉන්නවා, අපි බාහිර දේවල් වල සැප විඳිනවා, කම් සැප විඳිනවා කියන එක බුදු සමයෙන් පෙන්වනු ලබනවා විශාල මුලාවක්. අන්න ඒක තේරෙන්න ඕන. ඒකෙම තව පැත්තක් පෙන්වනවා. මේ බාහිර ලෝකෙ තියෙන දේවල් පුංචි පුංචි ප්‍රත්‍ය පමණයි. ඒවත් වලින් අපි මේ හොයන සැප ලෝකෙ තියෙන එකක් නෙමෙයි, තමන් හදාගන්න එකක්. තමන්ට පෞද්ගලිකව හදාගන්න එකක්. ඒ නිසා ඒක ලෝකයික ලෝකයට අයත් කියලා කියනවා. ඒ සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ තියෙන සුන්දරම වචනය තමයි මිනිසාට කාමය කියන්නේ තමන් හිතේ හදාගත්ත සංකල්පයක්. විචිත්‍ර වූ බාහිර ලෝකේ කාමයක් නැත. ඒ බුද්ධ වචනයක්. අපිට පේන්නේ විචිත්‍ර බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස විඳින්න දේවල් කොච්චර දේවල් තියෙනවද? අපි ඒවා විඳිනවා කියලානේ. අන්න එතන රහසක් කිලි වෙනවා. කුමක්ද ඒ රහස?
මේ වේදිත සුඛය පොදු නෑ පෞද්ගලිකයි. එකම දෙයක් සම්බන්ධයෙන් තමන් විඳින ආකාරය සංකල්පය බාහිර ලෝකේ නම් තියෙන්නේ සමාන වෙන්න ඕනේ. එක්ක ආහාරයක රසය, එක්ක ගීතයක රසය, එහෙම නැත්නම් ඔබ දකින යම්කිසි දෙයක සුන්දරත්වය. ඒ නානත්ත් කාය නානත්ත් සංඥා කියන්නේ. නානාර්ථයෙන්. පොඩ්ඩක් යාළුවට හෝ එළියට එකතු වෙලා ගීතයක් හෝ සංගීතය හෝ දේශපාලනය හෝ සම්බන්ධයෙන් දරන අදහස් අහලා බලන්න. එතකොට ඒ සුපිරි දේශපාලනය කියන එක තව කෙනෙකුට හොඳ නෑ. ශාස්ත්‍රීය සංගීතය කියන එක තව කෙනෙකුට හොඳ නෑ. කලබලකාරී සංගීතය කියන තව කෙනෙකුට හොඳ නෑ. මට මේවා පේන්න බෑ. මං හරි ආසයි. ඒ ලෝකේ තියෙන එකකටද ඒ පේන්න බැරිකම ආසාව ලෝකෙද තියෙන්නේ. අන්න එහෙම මේකේ පෙන්වනු ලබනවා ඔබ පැත්තට කැමරාව හරවලා ඔබ විසින් හදාගත්ත සිතුවිල්ලක් තුළ තමයි මේ ඔබ කැමති දේවල් තියෙන්නේ. ඔබ සිතුවිල්ලක් තලු මරණ එක කරනවා ඇරුණාහන් ලෝකෙ විඳින්න දෙයක් නැහැ කියලා. බුදුර ගමනක් එන්න ඕන මේක තේරුම් ගන්න. කෙන්තුර ගමනක් කියන්නේ අවබෝධය. මම මගේ ජීවිතේ යම් යම් දේවල් මේවට සම්බන්ධ කරලා කියනවා. ඔන්න මම ධර්මයේ ගැඹුරු හොයමින් හුදකලා ජීවිතයක් ගත කරනවා සොහොන් පිට්ටනයක තැනූ ආවාසයක. බයත් එක්කලා. ඉතින් මිනී ගෙනත් වලලා යනවානේ. එක දිනක් සඳ ඇති රාත්‍රියක මට පෙනෙනවා මම ඉන්න තැන දිහා බලන මිනිස්සෙක් නැගිටිනවා ඉඳ ගන්නවා. මම කල්පනා කළා හොරෙක් මොනවා හරි අරන් යන්න තමයි ඇවිත් තියෙන්නේ. මම හොරාට හොරෙක් වුණා. ඒ පැවිද්දතල හොරකම් කරා කියන එක නෙමෙයි ඔහුට නොදැනෙන්න දෙන්න ගියා වෙනත් පැත්තකින්. අර මම දැක්ක එක මොකද්ද? කෙහෙල් ගහස අත්තක් තියෙනවා හුලකට පාත් වෙනවා අයිස් වෙනවා. මම කොහොමද හොරෙක් දැක්කේ මිනිස්සෙක් දැක්කේ? ඒකේ උදව්වෙන් මම මගේ සිතුවිල්ලට ආපු දේ දැක්කා. මේවා තමයි මට මේ ගමනෙන්ද උදව් වුණේ. හිරිමල් වියේදී ගෙදර සිමෙන්ති පඩිය ළඟ හැන්දෑවේ පොළොඟෙක් ඉඳලා මම බය වෙලා ඇඟ හිරි පොලා යනවා. පුල්ලිත් දැක්කා ඇඟ හිරි වැටුණා. වහාම ක්‍රියාත්මක කරන පරිදි ටෝච් එක අපි ළඟ නැහැ අපි ටෝච් පාවිච්චි කරන්නේ නැහැ. පියාගේ ඇඳට ගිහින් ටෝච් එක අරන් ඇවිදින් එළිය කරලා බලනවා. අනේ අපිම නංගිලම සෙල්ලම් කරන්න ගෙනත් දාපු කඹයක් වකට කරලා තියෙන්නේ. ඇයි මට කඹේ දැන් පේනවා ඉස්සෙල්ලා කඹේ පේරුන්නේ නැත්තේ? බාහිර ලෝකේ මොනවා තිබුණත් ඒක උදව්වෙන් සිතට එන දේ පේනවා සිතට එන දේ ඇහෙනවා කියන මේක ගැඹුරු ඉගැන්වීමක් බුදු සමයේ. එහෙනම් අර බය වුණ මිනිසා හිටියේ කොහෙද? තමන්ගේ හිතේ. බය වුණ පොළඟ හිටියේ කොහෙද? තමන්ගේ සිතේ. එතෙ මේ ඇත්තක්ද? ඔබට ඔබේ හිතේ තියෙන මොනවා හරි නැත්නම් ඒ හැම දෙයක්ම දැන් එතකොට මොකද්ද? මනෝමය සංකල්පයක්. දැන් මේ සංකල්පයට නේද යමක් තියෙනවා කියලා ඇලිලා ගැටිලා ඉන්නේ. ඒක නේද සංකප්ප රාගෝ පරිසස්සකාමා කියලා බුදුහාමුදුරුවෝ වෙනත් අපිට නොපෙනෙන දෙයක් දේශනා කරන්නේ. අතෙත්ත ධීරා විනයන්ති චන්දති. අන්න ධීරයෝ නැත්නම් ඥානවන්ත අය මේක තේරුම් අරගෙන අර ලෝකේ කාම වස්තු එහෙම තියෙයි. තමන් තමන්ගේ හිත මේකෙන් මුදවා ගන්නවා. මේ ලෝකෙට රැවටීමෙන් මුලා වීමෙන්. ඒ සඳහා ඔබට මේ මම මේ අත්දැකීම් ලැබුවා වගේ කල්පනා කිරීම තුළ කිසියම් ආකාරයක මේවා පිළිබඳව අනුවිතර්කණය එහෙම තියෙන වචනයක්. විතක්කණය, ਵਿਚාරණය, මනසානුපෙක්කණය කියන වචන තුනක් තියෙනවා.
කවුරුවත් කීවට පිළිගන්නේ නැතුව නැවත නැවත සිතලා බලන්න වෙනවා. නුවණැස මෙහෙवला බලන්න වෙනවා. ඒ මම කියපු උදාහරණය ඔබටත් ඇත්තද කියලා හිතට යොදලා බලන්න වෙනවා. එතකොට ඒක පිළිගන්නේ පොතේ තියෙන නිසාද මම කියන නිසාද Taman ළඟ සිදු වෙන නිසා. අන්න එතකොට අර ඔබ සහපත් දේවල් කරනකොට මවකුසෙන් බිහි වී ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුරුෂයා හෝ ස්ත්‍රී හෝ මහත්මයා හෝ නෝනයි වැඩේ කරන්නේ. මේ නෝනව නැත්තම් මහත්තයා බුදුරජාණන් වහන්සේ මීටර කෝදුවක් මිලිමීටර එකට එකේවා 1000කට බෙදනවා වගේ බෙදනවා. අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා වර්තමානය ගන්නවා පුංචි කෑල්ලකට. ඒ පුංචි කෑල්ල තුළ ගත කරන ජීවිතය අමුතු විදිහකට බුදුන් වහන්සේ පෙන්නනවා. ඒක දැනගත්තත් නැතත් වෙන්නේ ඒක. නමුත් අර පව තුළ පින තුළ පුද්ගලයා මේ ඒකකේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ඔහුට මේ ජීවත් වෙන්න යාමේදී කරන ක්‍රියාකාරීත්වය තුළ මේවත් එක්කලා ඇති වෙන්නා වූ ඇල්මට ගැටීමට මුලාවට කියනවා මම බවට පත් වෙනවායි කියලා. මම යන්න අකුරු දෙකක් හෝ ශරීරය නොව. ඒ ආපු දෙය ආපු හැඟීම දැඩිව ගැනීම තුළින් ඇතිවන ඇලීම ගැටීමෙන් ඒකට කියනවා සක්කාය දිට්ඨි. දැන් සක්කාය දිට්ඨිය තුළ පව කරන්නත් පුළුවන් සක්කාය දිට්ඨිය තුළ පින් කරන්නත් පුළුවන්. ඒකට සක්කාය දිට්ඨිය කියන්නේ ධානය වඩන්න පුළුවන්. ඒකට රූප රාග අරූප රාග කියන අය වෙනුවට. එතකොට සංයෝජන තුළනේ අපි ඉන්නේ. සංයෝජන තුළ ඉන්න අයට සංයෝජනයන්ට අනුව ගමනක් තියෙනවා. අහං සබ්බ සංයෝජනම් පහය. මම සියලු සංයෝජනයන් අතහැර දමා. සංයෝජනයන් තුළ අපට සසර ගමනක් බන්ධනයක් හදලා දීලා තියෙනවා. කිසිම දවසක කිසිවෙකුට ගැලපෙන්න බැරි ගාමී බවක් තියෙනවා. ඒක පව තුළ පින තුළ ධානය තුළ ගාමී. ශීඝ්‍ර ගාමී මන්ද ගාමී වගේ ගාමී භව ගාමී. බුදු සමය කියන්නේ සම්පූර්ණයෙන් භව නිරෝධගාමී ප්‍රතිපදාවක්. එතකොට භවගාමී ප්‍රතිපදාවේ තියෙන එකදු ක්‍රියාමාර්ගයක් තුළින්වත් භව නිරෝධගාමීත්වය ලැබෙන්නේ නැහැ. භවගාමී සියල්ල අනුසෝතගාමී, භව නිරෝධගාමී මාර්ගයේ පටිසෝතගාමී. ආපහු යන වෙනත් පැත්තකට යන. අන්න අර සෑහෙන දුරක් ආපු අය මෙන්න මේ කරුණ පිළිබඳව තේරෙනකොට මේක පැහැදිලි කරන්නේ පොතෙන් නෙවෙයි ඔබ තුළින්. ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ ඔබ දකින දේ ඊට වඩා වෙනස් ආකාරයකින්. ඒක තමයි අර බුදුවරලෝට පහළවීම තුළින් මිනිසා මැදිවින්න උගුලෙන් ගලවන්ට උන් ගැලවෙන්ට බුදුන් වහන්සේ පැහැදිලි කරන්නා වූ ආර්ය මාර්ගය. පාප මාර්ගයේ පුණ්‍ය මාර්ගයේ ධ්‍යාන මාර්ගයේ ඉන්න ඕන කෙනෙකුට ආර්ය මාර්ගයට ඇහැකි. නමුත් ආර්ය මාර්ගයට නාවොත් පාප මාර්ග විපාක, පුණ්‍ය මාර්ග විපාක, ධ්‍යාන මාර්ග විපාක ඒක භවගාමී. ඒක සංසාර. ඔබත් වඳිනවා ඇති සංසාර සාරෝග විනීත නීසං. බුදුන් වහන්සේ වඳින ගාතාවක් ලස්සන. මුලාග සංගදපු. එතකොට මොකද පෙන්නන්නේ? සසර සැඩපහර නවතා නිවන් ලබ. අර අගය පදේ තියෙනවා නේද? සංවාර සංගම් පනමේ සදා සංකේලා. ඇයි සංවාර තියෙන්නේ? ඔබ දන්නේ සංසාරනේ. මම නම් මේවට අර්ථ දකිනවා. එහෙනම් අපට සංවාර නැති නිසා අපට සංසාර වෙන්න වුණා. සංසාර පව් එකතු කිරීම සාරයි, පින් එකතු කිරීම සාරයි, ධානය එකතු කිරීම සාරයි, පව්සාර, පින්සාර, ධානසාර සමානයි සංසාර. ඒකේ සංවාරයක් නැහැ. මේ වචන හොයන්න ඕනනේ. සංපදය. සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බං. බුදුන් වහන්සේ වදාරනවා. සිංහලයේ මේක දෙන්නෙකු එකතු වීමට යොදලා තිබුණාට අර පෙන්නන්නේ
යම්කිසි පුද්ගලයෙක් සමඟ දිගු කලක් එකට වාසය කිරීමෙන් ඔහුගේ කය වචන ක්‍රියා මාර්ගයන් තේරුම් ගත්තාම ඔහු ගැන දැනගන්න පුළුවන්. බොහෝ කලක් ඥානවන්තයෙක් එකට වාසය. සං කියන්නේ එකතු වී වාසය කිරීම. සම්පදේ තේරුම එකතු වීම. පාලියත් සිංහලත් සාර කියන්නේ සාරවත්නේ. සංසාරය කියන්නේ එකතු කිරීම සාරයි ඉතින්. මොනවා එකතු කරලාද ගැලවෙන්න පුළුවන්? නමුත් අගය පෙන්වනවා සංවාර එකතු කීම වළක්වන්න. වාරණය කියන්නේ වැළැක්වීමනේ. මේ එක වචනයක් ඔස්සේ යන්න පුළුවන් හොයාන. අපිට තියෙන යන්න එහෙම වචනවල ගැඹුර හොයාන ආපු ගමන. එතකොට මෙන්න මේ පිරිස් හදනවා නම් සමාජයේ. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. අපේ රටේ තියෙන දත්ත ඕකට පාවිච්චි කරන්න එපා. වැඩ වැඩි හින්දා බෑ, රාජකාරී කරමින් කරන්න බෑ, තාත්තා අම්මා වෙලා කරන්න බෑ, ගෙදර ඉඳන් කරන්න බෑ, කැලේටම යන්න ඕන, මහාන වෙන්න ඕන, භාවනා කරන්න ඉඳගෙනම ඉන්න ඕන. ඔය වගේ අර නීතිඥයෝ නැති වුනහම කවුද ඉන්නවා කියනවනේ මේ ගොඩ පෙරක දෝරුවෝ. වෙද මහත්තයා නැති වුනහම ඉන්නවා කියනවනේ ගොඩ වෙද්දු. ඔය ගොඩ වෙද සංකල්පය, ගොඩ පෙරදුවර භාෂාව ඔය ඔක්කොම තියෙන්නේ. භාවනාව කියන වචනේ තේරුම මොනවා හරි වඩනවා කියන එක. ඒ නිසා ආනාපාන සතියටත් භාවනාව තියෙනවා, ඉරියව්පතනටත් භාවනාව තියෙනවා, බිම්බීම ලැහැකටත් භාවනාව තියෙනවා, කසිනටත් භාවනාව තියෙනවා, විදර්ශනාවටත් භාවනාව තියෙනවා, සක්මනටත් භාවනාව තියෙනවා. මොකක්ද ඒකේ තේරෙන්නේ? ඒක වැඩි දියුණු කරනවා කියන එක. නමුත් බුදුදහම නැතුව ඕන තරම් භාවනා කරන්න පුළුවන්. නමුත් බුදුදහම තේරුම් ගන්න නැතුව විදර්ශනා නම් වඩන්න බෑ. විදර්ශනා වැඩීම තුළ කෙලෙසුන සිත පිරිසුදු වීම සිදු වෙනවා. අනිත් අතට කෙලෙසුන සිත තියද්දී යටපත් වෙනවා. එසා චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සන්ති කියන පදේ ක්‍රියාකලාපය තුළ තමයි මිනිසා ජීවත් වෙන්නේ පෘථග්ජන මට්ටමේ පව තුළ පින තුළ. චිත්ත වදානා විසුද්ධියන්ත ඒකට ගේන්න බෑ පෘථග්ජන භාවයට. මෙන්න මේවා පිළිබඳව අසන්න ලැබෙනකොට මට කියන්න තියෙන්නේ මගේ ළමා කාලය තුළ, මගේ තරුණ කාලය තුළ මම හිතන්නේ මමත් තරුණෙක් වශයෙන් ගුවන් විදුලිය තුළ විකාශනය වුණා වූ හේන් පෙතර ඥානසිය නාහිමියන්ගේ, වජිරාරාම වාසී වේදස් හිමියන්ගේ, අතිපූජ්‍ය හේන් පිටකතර ඥානසි මේ මඩිහේ පඤ්ඤාසේ නාහිමියන්ගේ, තලල්ලේ ධම්මානන්ද වෙන්නේ නැති හිමියන්ගේ මට ප්‍රිය කරපු කෙනෙක්. හැබැයි ඒව තුළ මම අද කියන දේවල් හැම මට හම්බුනේ නැහැ. ඒක මිනිසා යහපත් කරන පුණ්‍ය මාර්ගය. එනිසා අපට බුදු සමය තුළ විවෘතව තිබුණේ පුණ්‍ය මාර්ගයේ පමණයි කලක් තිස්සේ. ඒක සසුන පිරිහී යාම තුළ, උපසම්පදාව තුරන් වී යාම තුළ ක්‍රමයෙන් දියුණු වෙන එකක්. පුණ්‍ය මාර්ගය කියන්නේ කර්ම මාර්ගයේ හොඳ එක. ඒ කර්ම මාර්ගයේ හොඳ එක යන්න සීල සංස්කාර ධර්මයන් අනිදුක්ඛ අනාත්මයි කියලා දැනගන්න ඕන නෑ. දුක හේතුව නැති තැන මාර්ගය දැනගන්න ඕන නෑ. සතිපට්ඨානෙ දැනගන්න ඕනෙත් නෑ. කර්මක්ෂය කිරීමේ කර්මය දැනගන්න ඕනෙත් නෑ. මරණ සතිය වඩන හැටි දැනගන්න ඕනෙත් නෑ. ධර්මයේ ගැඹුරු තැන් නොදැන මේවා කරන්න පුළුවන්. අර මම මතක් කළ වචන වලින් එකක් තුල වෙනත් මාවතක් පෙන්නනවා. ආර්ය මාර්ගය. එහෙනම් තව පියවරක් ඉදිරියට තබන්න. ඔබ මේ ඉල්ලන වචනේ පෙන්වනවානේ මේ ඔස්සේ එන්න ඕන කියලා. එවිට ඔබට හඳුනා ගන්නට ලැබෙන්නේ ඔබ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා වශයෙන් නෙවෙයි. ඒක තුළ ක්‍රියාත්මක වන ක්‍රියාකාරීත්වය අසකරණාසයේ දිවකය සිත ඔස්සේ 6කට බෙදා ඒවා තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය පංචස්කන්ධයේ ඉදීම මැරීම නම් මොසියුම් ධර්මතාවයක් ඔස්සේ ආත්ම සහ අනාත්ම වශයෙන් දෙකට බෙදා දුක් විඳින පාර ආත්ම වශයෙන් සහ දුකින් මිදෙන පාර අනාත්ම වශයෙන්. අන්න තමන්ගේ තේරුම් ගැනීම. එතකොට තේරෙවි
පව තුලත් පංචස්කන්ධයේ ආත්මය, පින තුලත් පංචස්කන්ධයේ ආත්මය, ධානය තුලත් පංචස්කන්ධයේ ආත්මය බුදුන් ලෝට දේශනා කළේ පංචස්කන්ධයේ අනාත්මය අරකට ලෝකෙ තිබිච්ච එක. මම මෙහෙම කිව්වොත් සැබෑ බෞද්ධකම යනු පංචස්කන්ධයේ අනාත්මය පිළිගැනීමයි. මම මෙහෙම කියන්නම්. මම කියන එක අංගුත්තර නිකායේ ඒක ධම්ම පාළියෙන් අරගෙන. නැත්නම් අට්ඨාන පාළියෙන් අරගෙන. අට්ඨාන පාළිය කියන එකේ තේරුම වෙන්න බෑ කියන එක. අට්ඨානමේතම් භික්කවේ අනවකාසෝ යං දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංච සංකාරං නිච්චතෝ උපගච්ඡෙය්‍ය. ඔන්න රහසක් තියෙන්නේ. මහණෙනි වෙන්න නම් බෑ. ආර්ය පුද්ගලයෙකුට කිසියම්ම සංඛාරයක් නිත්‍ය කොට ගන්නවාද ඒක වෙන්න බෑ. දැන් මේකේ පෙන්වන රස මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අනිත්‍ය තේරුම් යාම සෝවාන් වීමයි. බුදුරජාණන් වහන්සේ වදාළ ඉස්කෝලේ පොත උගන්වන පරිදි සහ ඔබ ඉගෙන ගන්න පරිදි නෙමෙයි. අන නිවන් මගට එහෙනම් අනිත්‍ය තේරෙන්න ඕනේ. ඒක පොතේ තියෙන දෙයක් නෙමෙයි. ඔබේ සිත තුළ සිදුවෙන දෙයක් තමයි මේ නිත්‍ය අනිත්‍ය කියන්නේ. අන්න ඒ විදිහට මේකේ පාරේ තව එහාට ඔබේ දැක්ම ගැඹුරු වෙනවා. කෙවිට ඔබ තවදුරටත් යහපත් වෙනවා, ඔබේ චින්තනය මාරු වෙනවා. ආත්ම දෘෂ්ටියේ චින්තනය අනාත්ම දර්ශනයට මාරු වෙනවා. කර්ම රැස් කරන චින්තනය කර්ම ඡය කරන චින්තනයට මාරු වෙනවා. මේ මාරුවට තමයි ආර්ය කියලා කියන්නේ. එහෙමනම් ඔබ මට දීපු මාතෘකාවට මම කාලයේ පමණට ලැබී තිබෙන කාලයට පමණට සරල තැනකින් පටන් අරන් යම් මට්ටමකට ගෙනාවා. ඉදිරි කොටස මේක තුලම පැහැදිලි කරන්න කාලය ගන්න බෑ. මේක ඔබේ බලාපොරොත්තුව ඔබ ඉන්න තැනට ගැලපෙන දේශනයක්. තව එහාට තියෙනවා. මෙතෙන් එන්න පුළුවන් නම් සමහර විට සාමාන්‍ය පෙළ සමත් වුණා නැත්නම් උසස් පෙළ සමත් වුණා වගේ. තව තියෙනවා උපාධිය නැත්නම් මේ ආචාර්ය උපාධිය දක්වා. අන්න ඒ වගේ තමා තේරුම් ගැනීම තුළ අර මම පෙන්වුවේ තමන් ප්‍රිය නම් තමා ගලව ගන්න ඕන. තමා කියන්නේ කය නෙමෙයි, ගලව ගන්නවා කියන එකේ තේරුම එක්තරා විදිහට සසරෙන් ගලවා ගැනීම, එක්තරා විදිහට උපාදානෙන් ගලවා ගැනීම, එක්තරා විදිහට මරුගෙන් ගලවා ගැනීම. මොකද මේ ක්‍රියාකලාපය තුළ බුදුන් වහන්සේ වදාරනවා ස්වභාවයෙන්ම මාර බන්ධනේ නම් එකක් ඇතුලේ තමයි මේ සියලු රංගන කරන්නේ කියලා. මම දකිනවා මේ කාලවක් වාන තුළ රටේ ආර්ථිකයට හොඳ නැති වුණාට, ඔබේ පර්ස් එකට හොඳ නැති වුණාට ඔබට විවේකයක් දීලා තියෙනවා. දුවන්න කියලා කියන්නේ නැහැ. පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න කියනවා. ඒක නිකම්ම ඉන්න බැරුවම ඔය මේ ගහ ගන්න, මරා ගන්න, කොපා ගන්න, පලි ගන්න දේවල්ම බලන්න නැතුව චිත්‍රපටි වලින් ආනයනය කරපු අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති හැමදාම පෙන්නනවා මම දැකලා තියෙනවා. එතකොට ඒවා ඇත්ත ලෝකෙ කියලා හිතාගෙන ඒවට ගියොත් දරුවෝ ළමා මනස විකෘති වෙනවානේ. ඒ සම්බන්ධයෙන් නම් වගකීමක් ඇත්තෙම නෑ මට පේන්නේ. කිසිම විදිහට බෞද්ධ සංස්කෘතියට ළමා මනසට ගැලපෙන්නේ නැති අපේ ජාතක පොතේ පෙන්වන්නේ වරදක් කරපු මනුස්සයට සමාව දෙන්න ඕනේ. අරක පෙන්වන්නේ පුඩා කාලේ වරදක් වෙනවා දැකලා අසාධාරණයක් මුළු ජීවිත කතාවම කාලෙම එයාගෙන් පරිගන්න. මුළු කතාවම. විශේෂයෙන් ද්‍රවිඩ ගානේ චිත්‍රපටිවල. මේවෙන් තමයි ළමයි නරක වෙන්නේ. ඔවුනේ ඇත්ත ලෝකේ කියලා හිතනවා අපිත් මෙහෙම කරන්න ඕනේ කියලා. ඒ නිසා අපිට තව ටිකක් මේ මිනිස් මනස පිළිබඳ තේරුම් අරගෙන ළමයින්ගේ මනසේ අහිංසකත්වයේ සුන්දරත්වයේ විනාශ නොකරන අය බවට පතිනට හැමෝම වග කියන්න ඕනේ සම්බන්ධයෙන්. තම තමන් ජය ගැනීම කියන ක්‍රියාකලාපයක් තියෙනවා. ඒක ධර්මයේ ගැඹුරු මාර්ගයක්. වෙනම නෙමෙයි ස්වකීය ජීවිතය තුළම වෙනම වීමක් නෙමෙයි අබලත්නාකාරී දැක්මක්.
මේ කරුණු තේරුම් අරගෙන ඒකෙන් වැඩක් ගන්නට මේ ලැබී තිබෙන කාලවකවානුව සහ නිදහස ප්‍රයෝජන ගන්නා ලෙස මතක් කරමින් අනුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. විශේෂ කරුණක් උදෙසා මෙම දායකත්වයේ දරා තිබෙනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහෝදර කාර්ය මණ්ඩලය විසිනි. ඒක සාමූහික වැඩක්. අරමුණ කොයිට් අසංගතයෙන් තම දිවිසැරිය නිම කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් වරහන් ඇතුලේ සංවර්ධන WGMG දයාවංශ මහතාගේ 2021 අගෝස්තු මාස 7 වන දිනට යෙදී තිබුණ තෙමස් පූර්ණ පුණ්‍ය කර්මය වෙනුවෙන් මෙම පුණ්‍ය කර්මය සිදු කරනු ලබන අතර මෙම පුණ්‍ය ධර්මයෙන් බලයෙන් එතුමාට භව ගමනේ කිසිදු අවස්ථාවක මෙවන් අකල් පරණයක් රෝග පීඩාවකට ගොදුරු නොවි නිරෝගී නිරුක්ති සුවපත් චිරජීවනයේ ලැබී නිවන් මඟ අවබෝධ කර ගැනීමට අවශ්‍ය මංපෙත් පෑදේවායි ප්‍රාර්ථනා කිරීම සහෝදර සේවක කාර්ය මණ්ඩලයක ප්‍රාර්ථනයක්. එමෙන්ම එදා මෙදා තුර කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ සේවයේදී සිට මියගිය මේ පරලෝකීය සියලුම දෙනාටත් අවශ්‍ය කෙන අය වෙනුවෙන් මේ පින් අනුමෝදන් වේ ඔවුන්ගේ ජීවිත සුවපත් වී මතු භවයක නිවන් මඟ විවර වේවා. මොකද මේ පිනින්ම නිවන් මඟ පෑදෙන්නේ නැහැ. එකෙන් ලැබෙන්නේ ඉන්න තැන අනුමෝදන් වුණොත් ජීවිතේ සතුට සැප. කොයිඩ් අසංගත තත්ත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකාසී දෙනාටම ඉක්මන් සුවය ලැබේවා ප්‍රාර්ථනයන් හොඳයි. අනුගමනයේ ප්‍රතිපදාවක් තුල ඇරුණාම ප්‍රාර්ථනෙන් වෙන්නේ නැහැ. මෙම අසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් සියලු දෙනා ඉන් මුදවා ගැනීමට තම ජීවිත පරතවා සේවයේදී සිටින්නා වූ සියලුම සේවාවල කාර්ය මණ්ඩලයන්ට උපහාරයක් විය යුතු අතර නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ආරක්ෂාව වගේ දීර්ඝායුෂ ලැබේවා. ආරක්ෂාව විශේෂයෙන් ඒ කරන මෙහෙවරටම ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සද්ධර්මයේ ශ්‍රවණය කරන මෙම මහඟු පුණ්‍ය කර්මයට දායක වූ සියලු දෙනාටත් WGMG දයාවංශ මහතාගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග දීර්ඝායුෂ ලැබේවා ආයිද ප්‍රාර්ථනා කරනවා. මූලික දායකත්වයේ දරා මේ සහෘදෙක් වෙනුවෙන් ධර්ම දේශනා කරවාගෙන ධර්ම දානයක් ලැබීමෙන් ජනිත වන්නා වූ ආනිසංසයන් මත ඔබ පැතූ සීල පැතුම් සඵල වේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබට මේ ඉන්නා මේ මාතෘකාව තුළ නම් ඔබ ඉන්නේ ඊටත් වඩා ඉස්සරහට පියවරක් තබලා බුදුන් ලෝ පහළ වීම තුළ ධර්මයේ ඉස්මතු වීම තුළ තමා ගලවා ගැනීමේ මංපෙත් හෙලි කරගෙන ජීවිතය තුළ නිවීමක් දකින්නට මෙම කර්තව්‍ය හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං